මම ඔයගොල්ලන්ට දුන්න සංඛ්‍යාපාද පරිවර්තනාසිතව පිටුව 90 ඉඳලා තිබ්බ ක්‍රියාකාරකම් ටික කරන්න. එතකොට අපි මෙන්න මේ ක්‍රියාකාරකම් ටික ඉස්සෙල්ලා බලමු. පහත දැක්වෙන ද්විමය සංඛ්‍යා අටේ පාදයට හරවන්න තියෙන්නේ. එතකොට ඔයා කරන්න ඕන මේක අටේ පාදයට හරවන්න 3න් 3ට වෙන් කර ගන්නවා. වෙන් කරාම මෙතන 2යි මෙතන 3යි මෙතන 1යි අටේ පාදයෙන් 2යි 3යි 1යි කියලා උත්තරේ ගන්නවා. දෙවැනි එක අපි ඒකත් 3න් 3ට බෙදාගත්තාම 7යි 4යි 7යි 7යි 4යි 7යි උත්තරේ එන්නේ අටේ පාදයෙන්. ඊළඟ එක අපි 3න් 3ට බෙදාගත්තාම 2යි 5යි 2යි 6 උත්තරේ එන්නේ 2යි 5යි 2යි 6 කියලා. ඉතින් මේවා ගණනය කිරීම ගොඩක් ලේසි කියලා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. ඊළඟ ඒ පිටු අංක 90 තිබ්බ එක ඊළඟට පිටු අංක 92 ක්‍රියාකාරකමක් තියෙනවා දීලා ද්විමය සංඛ්‍යා ෂඩ්දශමය කරන්න. එතකොට අපි මේක බෙදන්න ඕන කීයෙන් කීයද 4න් 4. 1.1 කියන්නේ 13 ඒ කියන්නේ D. 1.1 කියන්නේ 10 ඒ කියන්නේ A. උත්තරේ D A 16 පාදේ. මේක ගත්තොත් මෙතන 7යි මෙතන තියෙන්නේ C මෙතන තියෙන්නේ D. උත්තරේ 7යි CD 16 පාදේ. මේක 4න් 4ට බෙදා ගන්නවා. මෙතන තියෙන්නේ 4යි මෙතන තියෙන්නේ E මෙතන තියෙන්නේ 3 උත්තරේ 4යි E3 කියලා අපිට 16 පාදේ පෙන්වන්න පුළුවන්. අපිට බෙදීම වැඩි කිරීම වගේ දේවල් මේකෙදි පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. අර වගුව තමයි මතක තියාගන්න ඕන මේ වැඩේට. ඊළඟට පහත දැක්වෙන අෂ්ටක සංඛ්‍යා ද්විමය බවට පරිවර්තනය කරන්න. එතකොට මෙතන 1යි බිඳුව තියෙන්නේ 8 පාදයෙන්. එතකොට ඔයාලට ඒක 16 පාදේ 2 පාදයට හරවන්න 1 කියලා කියන්නේ බිඳුවයි බිඳුවයි 1 ඒකින්ද අපිට එකෙන් පටන් ගන්න පුළුවන් මුල බිඳුව දෙක ඕනේ නැහැ. බිඳුව කියන්නේ බිඳුවයි බිඳුවයි බිඳුව මේ උත්තරය ආවේ 2 පාදයෙන්. ඊළඟට 245 2 කියන්නේ 1යි බිඳුව මුල තියෙන බිඳුව මම ලිව්වේ නැහැ. 4 කියන්නේ 1යි බිඳුවයි බිඳුව 5 කියන්නේ 1යි බිඳුවයි 1 2 පාදයෙන් උත්තරේ. 7 කියන්නේ 1යි 1යි 1 බිඳුව කියන්නේ බිඳුවයි බිඳුවයි බිඳුව 6 කියන්නේ 1යි 1යි බිඳුව උත්තරේ 2 පාදේ. ඊළඟට මම හිතන්නේ ක්‍රියාකාරකමේ තව එකක් අපිට මගහැරුණ වෙන්න ඕන. මෙන්න මේක 88 පිටුවේ ක්‍රියාකාරකම. පහත් දැක්වෙන නෑ ඒ ෂඩ්දශමයේ පහත් දැක්වෙන ෂඩ්දශමයේ සංඛ්‍යා දශමය කරන්නනේ. එහෙම නෙමෙයි. දැන් අපිට මේ පරිවර්තන 6 ඇතුලේ අපිට එකක් ද්විමය සංඛ්‍යා අෂ්ටක කරන්න. ඊට පස්සේ ෂඩ්දශමය ද්විමය සංඛ්‍යා ෂඩ්දශමය කරන්න. ද්විමය සංඛ්‍යා අෂ්ටක කරා ද්විමය සංඛ්‍යා ෂඩ්දශමය කරා ඊළඟට අෂ්ටක සංඛ්‍යා ද්විමය කරා ඊට පස්සේ ෂඩ්දශමය සංඛ්‍යා ද්විමය කරන එක තියෙනවා. ෂඩ්දශමය සංඛ්‍යා ද්විමය මේ තියෙන්නේ ඒක බලලෙමු ඊට පස්සේ. එතකොට 7 ලියන්න ඕන අපි 1යි 1යි 1 කියලා මුල බිඳුව ලියන්න ඕනේ නැහැ. 8 ලියන්න 1යි බිඳුවයි බිඳුවයි බිඳුව කියලා උත්තරේ මෙහෙම එන්නේ.
B ලියන්නේ 1.1 කියලා, 2 ලියන්නේ 0.1 කියලා, C ලියන්නේ 1.1 කියලා. 4යි D E F ලියන්නේ 1.04, D ලියන්නේ 1. sorry 1 නෙමෙයිනේ. D ලියන්නේ 1.1 කියලා, E ලියන්නේ 1.1 කියලා, F ලියන්නේ 1.1 කියලා. එහෙම දෙකේ පාදයෙන් එනවා. ඊළඟට තව පරිවර්තනයක් තමයි 8 පාදයේ සංඛ්‍යා 16 පාදයට හරවන එක. මුලින්ම අපි කරන්නේ 8 පාදයේ සංඛ්‍යාව 2 පාදයට හරවගෙන ඉන්නවා. 3 කියන්නේ 1.1යි, 2 කියන්නේ 0.1, 8 කියන්නේ 0.0. ඊට පස්සේ මේක 4න් 4ට වෙන් කරගත්තාම මෙතනට එන්නේ උත්තරේ 1.1 කියන්නේ D, 0.4ක් කියන්නේ 0මයි, 16 පාදයෙන් D බිඳුව කියලා. මෙතන 1.1 මේක බෙදෙනවා 4න් 4ට. උත්තරේ එන්න ඕන 1.3යි D කියලා 16 පාදයෙන්. මෙතන 1 එන්නේ මුලට, 6 කියන්නේ 1.1, 7 කියන්නේ 1.1, 3 කියන්නේ 0.1. මේක බෙදනවා අපි මේ විදිහට. එතකොට මුලට එනවා 3යි, 1.1 කියලා කියන්නේ B වලට, 1.1 කියන්නේ ආයි B වලට. 16 පාදයෙන් 3යි B උත්තරේ. ඊළඟට අන්තිම පරිවර්තනය ෂඩ් දශමයේ සංඛ්‍යා අෂ්ටක කරන්න. එතකොට අපි බිටු 4න් මේවා ලියන්න ඕන. 3 කියන්නේ 1.1මයි, මුල බිඳු දෙකක් තියෙනවා. ඉතින් ඒවා අපිට ඕනේ නැහැ ඇත්තටම. 2 කියන්නේ 0.1, 0 කියන්නේ 0.0. මේක අපි බෙදනවා 3න් 3ට. එතකොට මෙතන 1යි, මෙතන 4යි, මෙතන 4යි, 0.1440 කියලා උත්තරය එනවා. මේ ආවේ මොකෙන්ද? 8 පාදයෙන්. A කියලා ලියන්නේ 1.1 කියලා, 7 ලියන්නේ 0.1 කියලා, B ලියන්නේ 1.1 කියලා. එතකොට මේකේ 3න් 3ට බෙදුවාම එන උත්තරේ මෙතනට 3යි, මෙතනට 7යි, 1යි, 5යි, 5යි, 1යි, 7යි, 3යි, පාදය 8. මං හිතනවා ඔයගොල්ලෝගේ හරි ඇති උත්තර කියලා. මෙතන එන්නේ 0.1, sorry 0.31, 0 කියන්නේ 0.0. මේ මුල බිඳු තුන ඇත්තටම වැඩක් නැහැ. ඊට පස්සේ E කියලා කියන්නේ 1.1, D කියන්නේ 1.1. මේක අපි බෙදනවා 3න් 3ට. එතකොට 1යි, 0යි, 3යි, 5යි, 5, 10යි, 355, 8 පාදයෙන් උත්තරේ එන්නේ. ඉතින් ඔය පරිවර්තන 6 ඕගොල්ලෝ සම්පූර්ණ කරලා ඇති කියලා මම හිතනවා. ඒ වගේම තමයි මෙන්න මේ ක්‍රියාකාරකම. මේක ටිකක් ලොකු ක්‍රියාකාරකමක් විදිහට තියෙන්නේ පොතේ. 23 කියලා සංඛ්‍යාවක් තියෙනවා. 23, 2යි 3 ඉලක්කම් 2. ඒකේ පාදය වයිලු නේද? පාදය වයිලු. මේ y මොන පාදයක් වෙන්න පුළුවන්ද කියලා අහනවා. දැන් බලන්න මෙහෙම වෙන්න පුළුවන්ද? 23 දෙකේ පාදේ ලියන්න පුළුවන්ද? බෑ. මොකද දෙකේ පාදේ නම් 1 සහ 0 පමණයි තියෙන්න පුළුවන්. ඊළඟට 23 8 පාදයෙන් තියෙන්න පුළුවන්ද? ඔව්. 0 ඉඳලා 7 වෙනකන් ඉලක්කම් වලින් ලියන්න පුළුවන්නේ. 23 10 පාදයෙන් තියෙන්න පුළුවන්ද? ඔව්. 23 16 පාදයෙන් තියෙන්න පුළුවන්ද? ඔව්. එහෙනම්
මේ 23 වයි සංඛ්‍යාව ඔබ ඉගෙනගත් සංඛ්‍යා පද්ධති අතරින් කුමන සංඛ්‍යාමය පද්ධතියට හෝ පද්ධති වලට අයත් විය හැකිද? අෂ්ටක, දශමය හා ෂඩ්දශමය වලට අයත් වේ කියලා උත්තරේ ලියන්න. මේ විභාගෙට මේකම ඇවිල්ලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නයෙන් අහනවා 83 10 පාදය ද්විමය කරලා පෙන්වන්න කියලා. එතකොට ඔයා 83 10න් තියෙන්නේ දෙකෙන් බෙදලා 41යි ඉතුරු 1යි, දෙකෙන් බෙදලා 20යි ඉතුරු 1යි, දෙකෙන් බෙදලා 10යි ඉතුරු නැහැ, දෙකෙන් බෙදලා 5යි ඉතුරු නැහැ, දෙකෙන් බෙදලා 2යි ඉතුරු 1යි, දෙකෙන් බෙදලා 1යි ඉතුරු නැහැ, නැවත දෙකෙන් බෙදලා 0යි ඉතුරු 1යි කියලා අරගෙන මෙන්න මේ සංඛ්‍යා ටිකෙන් ද්විමය සංඛ්‍යාව ආවා කියලා උත්තරේ මෙතන පෙන්වන්න ඕන 1.0.1.1 කියලා දාලා. හදපු විදිය ඉල්ලනවා. අනිවාර්යෙන් අපි පේපර් එකක මේවා හදනවා නම් හදපු විදිය ඕන. MCQ වල ඕනේ නැහැ. ඉරිගහන එකට ඕනේ නැහැ. හැබැයි පේපර් එකට ඕන. ඊළඟට ද්විමය සංඛ්‍යාව අටේ පාදයට හරවන්න කියලා ඒගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් ද්විමය සංඛ්‍යාවක් අටේ පාදයට හරවන්න ඔයා ඉගෙනගෙන තියෙන පහසුම ක්‍රමය තියෙනවා ද්විමය සංඛ්‍යාව අටට හරවන්න 3න් 3ට බෙදලා. එතකොට මෙතනින් 2 මෙතනින් 6 මෙතනින් 7 උත්තරේ 202යි 6යි 7යි 8 පාදය කියලා කියන්න පුළුවන්. 200 කියලා කියන්නේ අපි. මතකයිනේ? මං කිව්වා 100 කියන වචනේ අපිට පාවිච්චි කරන්න පුළුවන් 10 පාදයේ සංඛ්‍යාවලදී විතර. ඊළඟ එක 23D 16 යන සංඛ්‍යාව ද්විමය සංඛ්‍යාවකට පරිවර්තනය කරන්න. එතකොට දෙකේ ඉලක්කම ඔයා ලියන්නේ කොහොමද? 0යි 0යි 1යි 0යි. තුනේ ඉලක්කම ලියන්නේ කොහොමද? 0යි 0යි 1යි 1යි. D ලියන්නේ කොහොමද? 1යි 1යි 0යි 1යි. ඉතින් ඔයාලට මේ මුල තියෙන බිංදු දෙක අතෑරලා උත්තරේ මෙහෙම ලියන්න පුළුවන්. ඒකේ අර හදන විදිය පෙන්වන්න ඕනේ හින්දා මුල පළවෙනි අවස්ථාවේ ඔයා ලියන්න. දැන් 2 කියලා ලියලා ඒක කොහොමද? 0යි 0යි 1යි 0යි. 3 කියලා ලියලා ඒක කොහොමද? 0යි 0යි 1යි 1යි. D කියලා ලියලා ඒක කොහොමද? 1යි 1යි 0යි 1යි. ඊට පස්සේ ඒ ටික මෙහෙම එකතු කරලා පෙන්වන්න පුළුවන්. මෙතනට එනකන් ඕගොල්ලෝ ගැටලුවක් නැතුව හදන්න ඇති. මේක ගැන යම්කිසි ගැටලුවක් එන්න ඇති. ඉතින් අපි ඒකත් निराකරණය කරගමු. සාමාන්‍යයෙන් මෙන්න මේක පරිගණකවල පාවිච්චි කරන වර්ණ කේත ක්‍රමයක්. මේකට අපි කියනවා ෂඩ්දශමය වර්ණ කේත ක්‍රමය කියලා. මේ ෂඩ්දශමය වර්ණ කේත ක්‍රමයේදී ෂඩ්දශමය සංඛ්‍යාවක් පාවිච්චි කරලා රතු පාට, කොළ පාට, නිල් පාට. මේ R වලින් කියන්නේ රතු, G වලින් කියන්නේ කොළ, B වලින් කියන්නේ නිල්. රතු පාට, කොළ පාට, නිල් පාට කලවම් කරලා යම්කිසි වර්ණයක් හදා ගන්නවා. එයා කියන්නේ තද දම් පාට වර්ණය හැදෙන්න රතු 135කුයි මේ තියෙන්නේ 10 පාදයෙන් මතක තියාගන්න. කොළ 31කුයි නිල් 120කුයි කලවම් කරන්න ඕනලු. සරල උදාහරණයක් විදිහට ගත්තොත් භාජනයක් අරගෙන මේ භාජනයට රතු පාට තීන්ත හැඳි 135කුයි කොළ පාට තීන්ත හැඳි 31කුයි නිල් පාට තීන්ත හැඳි 120කුයි දාලා කලවම් කරාම හැදෙන්නේ තද දම්. චිත්‍ර කරන අය දන්නවා ওই වර්ණ මිශ්‍රණ ගැන. දැන් මේ දීලා තියෙන දශමය අගයන් ෂඩ්දශමය වලට පරිවර්තනය කරොත් අපි බලමු 135 16 පාදයට හරවලා 135 බෙදනවා 16න් 128ට 16 ඒවා 8යි ඉතුරුයි 7ක්
ආයෙ මේක 16න් බෙදුවොත් 0.8යි. ඒ කියන්නේ 87යි. 135 16 පාදයට හැරෙව්වාම 87යි. 31 16 පාදයට හරවමු අපි. 31ට 16ව 1යි ඉතුරු 15යි. 16ව නැහැ ඉතුරු 1යි. එතකොට 1යි 15යි. 15 කියන්නේ F. ඒ කියන්නේ 1යි F. 120 අපි 16 පාදයට හරවමු. 112ට 16ව 7යි ඉතුරු 8ක්. ආයි මම මේක බෙදන්නේ 78 එන්නේ උත්තරේ. මේ ටික එක දිගට ලියනවා මුලට හෑෂ් ලකුණක් දාලා. මේ හෑෂ් එක දාපු ගමන් ඒකෙන් අදහස් කරන්නේ මේ අගය ෂඩ් දශමය අගයක් කියලා. පරිගණක කේත ක්‍රමවලදී. ඉතින් මෙතනට 87යි අපි පරිවර්තනය කරගත්තු 1F එකයි 78යි ආපුවාම ඒක තමයි මේ වර්ණ සංයෝජනය. ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති මං කිව්වේ මොකද්ද කියන එක. දැන් එහෙනම් අපිට පුළුවන් අනික් ඒවත් හදලා බලන්න උත්තර මොනවද කියලා. මේ ක්‍රමය ගොඩක් වෙලාවට ওই වෙබ් අඩවි වලට වර්ණ එකතු කරනකොට පාවිච්චි කරනවා. අන්න මම අනිත් ටිකත් හදනවා. 255 ඔයා බෙදලා බැලුවොත් උත්තරේ එනවා FF කියලා. මම බෙදලා පෙන්නන්නම් 255 බෙදනවා 16න්. 25ට 16ව 1යි. අනිත් පැත්තට බෙදමු නේද? දෙසිය 55 බෙදීම 16. 25ට 16ව 1යි ඉතුරුයි 9ක් 93ට 16 ඒවා 5යි ඒ 80ට 13ක් ඉතුරු වෙනවා. sorry 93යි 25යි 15ක් ඉතුරු වෙනවා. 93යි 80යි 5නේ 15ක් ඉතුරු වෙනවා 95ට 15ක් ඉතුරුයි. එතකොට මේක 16න් බෙදුවම 0.15 කියන්නේ 15යි 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 කියන්නේ FF 182 අපි 16න් බෙදනවා 18ට 16ව 1යි 2ක් ඉතුරුයි 22ට 16ව 1යි 6ක් ඉතුරුයි ආයෙ මේක 16න් බෙදුවම 0.11යි 11 කියන්නේ B ඒ කියන්නේ මේකේ උත්තරේ B6යි 193 බෙදනවා අපි 16න් 193 16න් බෙදනවා 19ට 1යි 16යි 3ක් ඉතුරුයි 33ට 2යි 32ට 1ක් ඉතුරුයි 12යි 1යි නෙන්නේ 12යි 1යි කියන්නේ C 1යි. එහෙනම් මෙතන උත්තරේ මොකක්ද දෙන්න ඕන? #FF B6 C1. ඔය ඔන්ලයින් කෝඩ් ජෙනරේටර් එහෙම තියෙනවා අපිට ඒකකට මේ අගය දාලා බැලුවොත් මේ පාට හැදෙනවත් බලන්න පුළුවන්. දැන් අපි ඒක කරන්න යන්නේ නැහැ. ඊළඟට ඊළඟ එක 50 16 පාදයට හරවනවා 48ට 16ව 3යි 2ක් ඉතුරුයි. ඉතින් උත්තරේ එන්නේ 32යි කියලා. 153 16 පාදයට හරවනවා 153 16 පාදයට හරවුවම 16ව 9යි 144ට. එතකොට තව ඉතුරුයි 9ක්. එහෙනම් ඒකේ උත්තරේ 99යි. 204 16 පාදයට හරවනවා 204 16 පාදයට හරවුවම 20ට 1යි 44ට 16ව 2යි 32ට ඉතුරුයි 12ක්. 12යි 12 එන්නේ ඒ කියන්නේ CC. එහෙනම් මෙතන උත්තරේ #32යි 99යි CC. බිඳුව කියන්නේ බිඳුවමයි. ඉතින් බිඳු දෙකකින් අපි ඒක තියමු 255 කියන්නේ FF බිඳුව කියන්නේ ආයි බිඳු දෙකක්. එතකොට මෙතන උත්තරේ එන්න ඕන #FF sorry 00FF #00FF 00 255 කියන්නේ FF 238 කියලා කියන්නේ 16 පාදයට හැරෙව්වහම 7යි 78ට 16 ඒවා 4යි 64ට
10යි 14ක් ඉතුරුයි. උත්තරේ එතකොට එන්න ඕන EE කියලා. මෙතන බිඳුවයි බිඳුව. එතකොට #FFEE බිඳුවයි බිඳුව. ඔය විදිහට තමයි ඒ වගුව නිර්මාණය වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ හදපුවත් එක්ක බලන්න හදාගන්න බැරි වෙච්ච අය ඒ වැරදි නිවැරදි කරගන්න තේරුම් ගන්න මොකක්ද ඒ කියලා තිබ්බේ කියලා. මේ જાතිය ප්‍රශ්න ඕගොල්ලෝ මීට කලින් හම්බ වෙලා නැති හින්දා ඕක සමහර වෙලාවට ඕගොල්ලොන්ට ගැටලු වෙන්න ඇති උත්තර හදද්දී. ඒ වුණාට දැන් ඔන්න පැහැදිලි වෙන්න ඇති. ඉතින් ওই ටික තමයි අපිට ඒ පාඩමේ කතා කරන්න ඒ කොටස යටතේ ඉතුරු වෙලා තිබ්බේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ දත්ත ආචායන ධාරිතාවය ගැන පරිගණකවල තියෙන. අපේ මාතෘකාව දත්ත ආචායන ධාරිතාවය. සාමාන්‍යයෙන් පරිගණකයක දත්ත ගබඩා කරන්න පාවිච්චි කරන කුඩාම ඒකකයට අපි කියනවා බිටුවක් කියලා. බිටුව ඉංග්‍රීසියෙන් කියනවා බිට්. ගොඩක් වෙලාවට මේ බිට් කියන වචනයට අපි සිම්පල් B අකුර තමයි යොදාගන්නේ මතක තියාගන්න. ඒ කියන්නේ 5යි B කියලා තිබ්බොත් 5යි B කියලා මෙහෙම තිබ්බොත් මේකෙන් කියන්නේ bit මේකෙන් කියන්නේ byte කියන එක ඔයා මතක තියාගන්න ඕන. කොහොම වුණත් මේ bit කියන වචනේ හැදිලා තියෙන්නේ binary digit කියන ඉංග්‍රීසි වචනේ. එතකොට BIT එකතු වෙලා තමයි bit binary digit. binary digit කියන්නේ මොනකටද? එක සහ බිඳුවට තමයි අපි binary digit කියලා කියන්නේ. පරිගණකයක දත්තයක් නිරූපණය කරන කුඩාම ඒකකයට අපි කියනවා බිටුවක් කියලා. ලියා ගන්න. පරිගණකයක් තුල දත්ත ගබඩා කරන කුඩාම ඒකකය බිටුවක් ලෙස හඳුන්වයි. බිටුවක් යනුවෙන් එක සහ බිඳුව යන්න කියවේ. ඉතින් ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන් බිටු කියන වචනේ හැදලා තියෙන්නේ binary digit කියන එකේ මෙන්න මේ BIT එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ බිට් කියන වචනේ. සිම්පල් වලින් B අකුර ලියනවා කියන එක මේ පොතේ ලියා ගන්න ඕනේ නැහැ. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න. දැන් අර අන්තර්ජාල වේගය එහෙම පෙන්වන්නේ කිලෝ බිට් per second වලින්නේ. මේක කිලෝ බයිට් per second කියලා මෙහෙම ලියන්නේ නැහැ ඉන්ටර්නෙට් ස්පීඩ්. ලියන්නේම සිම්පල් අකුර. මොකද මේ බිට් කියන අදහස. හරි. ඉතින් මේ බිට් තනි තනියම වැඩ කරනකොට අපිට ගබඩා කරන්න ලොකු දත්තයක් ගබඩා කරන්න බෑ. එක ඇතුලේ එක බිඳුව ඇතුලේ බිඳුව වෙන දේවල් ගබඩා කරන්න බෑනේ. ඒකින්ද මේ බිටු කාණ්ඩ වෙනවා. බිටු කාණ්ඩ වෙලා කාණ්ඩ විදිහට බිටු එකතු වෙලා දත්ත ගබඩා කරන එකක නිර්මාණය වෙනවා. ඒකෙදි බිටු 4ක් හරි බිටු 4ක් සමාන වෙනවා එක නිබලයකට. නිබල් කියලා ඒකකයක් තියෙනවා. NIBBLE LE නිබල්. බිටු 8ක් එකතු වුණාම ඒකට අපි කියනවා බයිට් එකක් කියලා. බයිට් 1024ක් එකතු වුණාම ඒකට කියනවා අපි කිලෝ බයිට් එකක් කියලා. කිලෝ බයිට් 1024ක් එකතු වුණාම ඒකට අපි කියනවා මෙගා බයිට් එකක් කියලා. මෙගා බයිට් 1024ක් එකතු වුණාම ඒකට අපි කියනවා ගිගා බයිට් එකක් කියලා.
ගිගාබයිට් 1024ක් එකතු වුණාම ඒකට අපි කියනවා ටෙරාබයිට් එකක් කියලා. ටෙරාබයිට් 1024ක් එකතු වුණාම ඒකට අපි කියනවා පෙටාබයිට් එකක් කියලා. පෙටාබයිට් 1024ක් එකතු වුණාම ඒකට අපි කියනවා එක්සබයිට් එකක් කියලා. එක්සබයිට් 1024ක් එකතු වුණාම ඒකට අපි කියනවා යොටාබයිට් එකක් කියලා. යොටාබයිට් 1024ක් එකතු වුණාම ඒකට අපි කියනවා සෙටාබයිට් එකක් කියලා. සෙටාබයිට් 1024ක් එකතු වුණාම ඒකට අපි කියනවා බ්‍රොන්ටෝබයිට් එකක් කියලා. ඔය විදිහට මේක නවතින්නේ නැහැ. බ්‍රොන්ටෝබයිට් 1024ක් එකතු වුණාම ඒකට අපි කියනවා ජියොබයිට් එකක් කියලා. මේ විදිහට තවත් ජියොබයිට් 1024ක් එකතු වෙලා තව එකක් කොහොම මට මතක නෑ හැම ඒකකයම ඒකක වර්ග ගොඩාක් තියෙනවා තව. එතකොට මේක ගැන වැඩිපුර මම විස්තරයක් කරපු එකක් තියෙනවා අපේ challenge IT Facebook page එකේ. මම මේ memory capacity ගැන දාපු පොඩි post එකක් ඇති. හරි ඉතින් මෙන්න මෙහෙම තමයි සාමාන්‍යයෙන් පරිගණකයක දත්ත ගබඩා වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ පෙටාබයිට් වලට විතර වෙනකන් ඒකක ටික පොතට දාගත්තාම ඇති. ලියාගන්න මෙහෙම. මෙම බිටු කාණ්ඩ වශයෙන් ඒකරාශී වී පරිගණකයේ දත්ත ගබඩා කරන ඒකක නිර්මාණය වේ. ඒ ඒකක විදිහට උදාහරණ කියලා දාලා මේ පෙටාබයිට් වලට විතර වෙනකන් ලියා ගන්නකො ඒ ඇති. දැන් ඔය ධාරිතාවයන් ටික ඔළුවේ තියාගෙන අපි පොඩි ක්‍රියාකාරකම් ටිකක් කරලා බලමු මේ විභාගෙට මේ මතක ධාරිතාවයන් එක්ක එන ප්‍රශ්නත් එක්ක සංසන්දනය කරලා. ඔයාලට ප්‍රශ්නයක් දෙනවා. ප්‍රශ්නේ මෙහෙමයි අහන්නේ. ගිගාබයිට් 4ක ඇති කිලෝබයිට් ගණන කොපමණද? ප්‍රශ්නයක් විදිහට ලියා ගන්න දැන්. ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන් වුණාද? දැන් මේ අපි මේ ඉගෙනගත්තු වගුව දිහා බලලා අපි තීරණය කරන්න ඕනේ මේක හැදෙන්නේ කොහොමද? දැන් ගිගාබයිට් හරියට මේක අර ග්‍රෑම් කිලෝග්‍රෑම් වගේ ප්‍රශ්නයක්. මේ තියෙන්නේ වැඩි ඒකකයක්. මේ තියෙන්නේ අඩු ඒකකයක්. වැඩි ඒකකයකින් තියෙන එකක් අඩු ඒකකයකට හරව ගන්න අපි කරන්නේ මොකද්ද? වැඩි කරනවා. කිලෝග්‍රෑම් වලින් තියෙන එකක් ග්‍රෑම් කරන්න 1000න් වැඩි කරනවානේ. ඒ වගේ GB 4ක් වැඩි කරොත් 1024න් දැන් එන්නේ මොකක් කියලාද උත්තරේ? මෙගාබයිට් කියලා. මේක තව පාරක් 1024න් වැඩි කරොත් දැන් තමයි කිලෝබයිට් වලින් උත්තරේ එන්නේ. ඒ කියන්නේ 4 වැඩි කිරීම 1024 වැඩි කිරීම 1024. තව ටිකක් සරල කරොත් 4 1024න් වැඩි කරාම 4096යි වැඩි කිරීම ආයේ 1024. ඒ කියන්නේ ආසන්න වශයෙන් කිලෝබයිට් 40යි 9යි 6යි බිංදු 3ක් තියෙනවා. මම 24 අතහැරලා 1000න් වැඩි කරේ. 24න් වැඩි කරා නම් මෙතන තව සංඛ්‍යාවක් වැඩි වෙනවා. කිලෝබයිට් ඔහොමයි උත්තරේ එන්නේ. ඉතින් ඇත්තටම දැන් මෙහෙම වැඩි කරලා අපිට තියෙන එක අමාරුයිනේ, කරදරයිනේ. වැඩි කරන්න එපා. ඒ හින්දා සාමාන්‍යයෙන් මේ විදිහට ප්‍රශ්නයක් ඇහුවාම අපි උත්තරේ දෙන්නේ තව ටිකක් වෙනස් විදිහකට.
කොහොමද? සාමාන්‍යයෙන් මේ දැන් ග්‍රෑම් 1000ක්නේ කිලෝග්‍රෑම් එකක් වෙන්නේ ගණනය කිරීම වලදී. සාමාන්‍යයෙන් අපි කියන්නේ ග්‍රෑම් 1000ක් සමානයි 1 kg. එහෙම නෙන්නේ. හැබැයි මේ මතකධාරිතාවයන් වල 1024ක් කියලා තමයි අපි කතා කරන්නේ. හේතුව තමයි මේක දෙකේ බල. දෙකේ බල 10ක් සමාන වෙන්නේ 1024ට. ඒ හින්දා තමයි 1000 ගන්න නැතුව 1024 අරගෙන තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් මේක දෙකේ බල වලින් ඉදිරිපත් කරන්න. 4 කියන්නේ දෙකේ දෙවෙනි බලය. 1024 කියන්නේ දෙකේ 10 වෙනි බලය. ආය 1024 කියන්නේ දෙකේ 10 වෙනි බලය. කිලෝබයිට් වලින් උත්තරේ. ඉතින් ಗುಣ කිරීමකදී මේ වගේ සංඛ්‍යා පාදයේ සමාන හින්දා බල එකතු කරන්න පුළුවන් ඔයාලට. ඒ කියන්නේ මෙතන තියෙන්නේ දෙකේ 12ක් කිලෝබයිට්. ඒ නිසා ඔයාලට කියන්න පුළුවන් GB 4ක් සමානයි දෙකේ 12ක් කිලෝබයිට් වලට කියලා. ඉතින් උත්තර වැඩි කරලා තියන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට ලිව්වාම ඇති. ඔන්න ගාන හදපු හැටි. ලියාගන්න එක. සෝරි මෙතනට මේ 22 දෙකේ 22. එහෙමනම් මම මේ දැන් ඕගොල්ලොන්ට දෙන සංඛ්‍යා වලට අදාළ අගයන් හදලා කියන්න ඕන. ඔය මම කියපු ක්‍රමයත් එක්ක. පළවෙනි එක 256යි GB සමාන වෙනවා බයිට් මෙච්චරකට. දෙක 64යි GB සමාන වෙනවා බිට් මෙච්චරකට. තුන්වෙනි එක දෙකේ 36ක් බයිට් සමාන වෙනවා මෙන්න මේකට. ඒකකය දන්නෙත් නෑ. ඔයා තමයි හදන්න ඕන. හතරවෙනි එක දෙකේ 39ක් බිට් සමාන වෙනවා මෙන්න මේ එකකයට. පස්වෙනි එක 10යි GB සමාන වෙනවා 10යි GB සමාන වෙනවා කිලෝබයිට් මෙච්චරකට. මෙන්න මේ පහ ඔන්න දැන් හදන ක්‍රියාකාරකම්. හරි අපි බලමු මේ ටික හදන්නේ කොහොමද කියලා. ඔන්න පළවෙනි එක. GB 256ක්. දැන් 256 GB. එතකොට බයිට් කරන්නේ කොහොමද බලන්න. 256 GB වලින් තියෙන එක 1024න් වැඩි කරාම MB වෙනවා. තව පාරක් 1024න් වැඩි කරාම කිලෝබයිට් වෙනවා. තව පාරක් 1024න් වැඩි කරාම තමයි බයිට් වෙන්නේ. දැන් 256ක් කියන්නේ දෙකේ 8 වෙනි බලය. මෙතන දෙකේ 10යි, මෙතන දෙකේ 10යි, මෙතන දෙකේ 10යි. ඔක්කොම දෙකේ 38යි. උත්තරේ දෙකේ 38. GB 64ක් බිට් වලින් 64 GB වැඩි කිරීම 1024 එතකොට MB වැඩි කිරීම 1024 එතකොට KB තව පාරක් 1024න් වැඩි කරාම බයිට් තව පාරක් 8න් වැඩි කරාම බිට් 8ක් බයිට් එකයි නේද බයිට් වලින් තියෙන එක බිට් කරන්න 8න් වැඩි කරන්න ඕන
දෙකේ බල විදිහට ලිව්වොත් 2 6 64යි 2 10යි 2 10යි 8යි කියන්නේ 3යි බිට් වලින් ඔක්කොම 30යි මෙතන 30යි 6යි 3යි 9යි 39යි බිට්. දැන් එතකොට අනිත් පැත්තට මේ මන් දුන්නා 39යි බිට් සමාන වෙන්නේ මොකේටද? GB 64ට සමාන වෙන්න ඕන. අපි බලමු ඒක ඊළඟට අනිත් පැත්තට හදලා. ඊළඟට දෙනවා 236ක් දැන් මෙහෙම ප්‍රශ්නය ආවොත්. අනිත් පැත්තට දැන් තියෙන්නේ. එයා කියනවා 236ක් බිට් ගැන. 236ක් බයිට් බිට් නෙමෙයි බයිට් සමාන වෙන්නේ මොකටද? අපි 36 සාධක වෙන් කරගමු. වෙන් කරද්දි 10 ඒවා වෙන් කරන්න. 2 10යි 2 10යි 2 10යි 30යිනේ දැන්. තව 6ක් ඉතුරු. ඔහොම වෙන් කරගන්න. 2 10ක් කියන්නේ 1024යි. 2 10ක් කියන්නේ 1024යි. 2 10ක් කියන්නේ 1024යි. වැඩි කිරීම 2 6ක් කියලා කියන්නේ කීයයිද? 2 6ක් කියන්නේ 64යි. දැන් 64 මේ මොනවද තිබිලා තියෙන්නේ? බයිට් වලින් තිබිලා තියෙන්නේ. 64 1024න් වැඩි කරාම බයිට් කිලෝ බයිට් වෙනවා. ඒක තව පාරක් 1024න් වැඩි කරාම කිලෝ බයිට් මෙගා බයිට් වෙනවා. ඒක තව පාරක් 1024න් වැඩි කරාම මෙගා බයිට් ගිගා බයිට් වෙනවා. එහෙනම් මේ තියෙන්නේ GB 64ක්ම තමයි. බයිට් 2 36ක් කියන්නේ බිට් 2 39ක් කියන්නේ දෙකම සමාන උත්තරේ. GB 10ක තියෙන කිලෝබයිට් ගාන. දැන් අපි ගන්නවා 10 වැඩි කිරීම 1024 දැන් මෙගාබයිට් වෙනවා. තව පාරක් 1024 දැන් කිලෝබයිට් වෙනවා. 10 කියන එක අපිට දෙකේ බලයක් විදිහට තියන්න බෑ. ඒකින්ද 10 එහෙම්මම තියෙනවා. වැඩි කිරීම 2 10 වැඩි කිරීම 2 10 කිලෝබයිට්. ඒ කියන්නේ මේවා අපිට 10 වැඩි කිරීම 2 20 කිලෝබයිට් කියලා ලියන්න පුළුවන්. ඇයි 10 කියන එක බල වලින් තියන්න බෑනේ. ඒ වගේ වෙලාවක් ආවොත් බල නැති වෙලාවක් ආවොත් ඔයා ලියන්න 10 වැඩි කිරීම 2 20 කිලෝබයිට් කියලා උත්තරේ. ඔය විදිහට අපිට උත්තර හදා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු අන්තිම කොටස පරිගණක තුල භාවිත වන විවිධ කේත ක්‍රම. පරිගණක තුල භාවිත වන විවිධ කේත ක්‍රම. දැන් පරිගණකයක් ඇතුලේ දත්ත නිරූපණය කරන්න බිටු කීපයක් එකතු කරගෙන හදාගන්න ඒවට තමයි අපි කේත කියලා කියන්නේ. ඒකෙදි අපිට කතා කරන්න හම්බ වෙන කේත ක්‍රම වර්ග 4ක් තියෙනවා. එකකට අපි කියනවා BCD ඉංග්‍රීසියෙන් කියනවා binary ordered decimal කියලා. අනිකට කියනවා ASCII American Standard Code for Information Interchange. තව එකක් තියෙනවා EBCDIC කියලා. ඒකට කියනවා Extended Binary Coded Decimal Interchange Code කියලා.
සහ අන්තිමයකට අපි කියනවා යුනිකෝඩ් කියලා. මෙන්න මේ කේත වර්ග ගැන අපි පොඩ්ඩක් බලමු. ලියා ගන්න. පරිගණකයේ භාවිත වන විවිධ කේත ක්‍රම මාතෘකාව ඒ යටතේ පරිගණකයක් තුල විවිධ දත්ත නිරූපණය සඳහා බිටු මත පදනම් වූ විවිධ කේත ක්‍රම භාවිත කරයි. ඒවා කීපයක් පහත දැක්වේ. පළවෙනි එක BCD. මේ BCD කියන්නේ මොකද්ද? ඉංග්‍රීසියෙන් කියනවා binary coded decimal කියලා. මොකද්ද BCD කියන්නේ? BCD යටතේ ලියා ගන්න. බිටු 4ක් භාවිතයෙන් බිංදුවේ සිට 9 දක්වා දශමය සංඛ්‍යා ඉදිරිපත් කිරීමේ ක්‍රමයක් ලෙස BCD හැඳින්විය හැක. දැන් මේ වැඩේට මම වගුවක් ගන්නවා. මේ වගුව එක පැත්තක තියෙන BCD කෝඩ් එක. අනිත් පැත්තේ තියෙන ඩෙසිමල් නැත්නම් දශමය අගය. ඩෙසිමල් කියලාම ලියන්නම්කෝ. මේ වගුවේ තියෙන බිටු 4ක් භාවිතයෙන් බිංදුවයි 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 එකයි බිංදුවයි බිංදුවයි එකයි බිංදුවයි 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 එකයි එකයි බිංදුවයි එකයි බිංදුවයි 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 එකයි බිංදුවයි එකයි බිංදුවයි එකයි එකයි බිංදුවයි බිංදුවයි එකයි 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 බිංදුවයි 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 එකයි බිංදුවයි බිංදුවයි එකයි කියලා. එතකොට මේවා පිළිවෙලින් බිංදුව 1 2 3 4 5 6 7 8 9 කියන දශමය සංඛ්‍යා වලට අදාළයි. දැන් ඔයාලට කිව්වොත් 224 දශමය තියෙන එක BCD වලට හරවන්න කියලා ඔයා අර අටේ පාදයේ සංඛ්‍යා හැරෙව්වා වගේම මේක හරවන්න ඕන. එතකොට කොහොමද 0.0යි 1.0යි මෙතනත් 0.0යි 1.0යි 4 කියන්නේ 0යි 1.0යි 0යි කියලා ගන්නවා මෙහෙම. අරගෙන ඔය ටික එක දිගට ලියනවා. හැබැයි මතක තියාගන්න ඕන මුල තියෙන බිංදු දෙක මේකේ ලියන්න ඕන ලිව්වේ නැත්තම් වැරදි. මෙතන 2 කියලා නෙමෙයි ලියන්නේ BCD කියලා. මේක කේත ක්‍රමයක්. ඔයාට දුන්නොත් 45 8 පාදයෙන් මේක BCD වලට හරවන්න කියලා මේ 8 පාදයේ සංඛ්‍යා BCD වලට හරවන්න බෑ මතක තියාගන්න. 2 පාදයට හරවන්න පුළුවන් BCD කරන්න බෑ. එහෙනම් ඔයා ඉස්සල්ලාම මේ 45 10 පාදයට හරවලා ඊළඟට තමයි BCD කරන්න ඕන. ඒ කියන්නේ BCD කියන කේත ක්‍රමය වළංගු 10 පාදයේ සංඛ්‍යාවලට. හරිද? එහෙනම් ලියා ගන්න BCD යටතේ පහත දැක්වෙන්නේ BCD වගුව සහ උදාහරණයකි. එතකොට දැන් ඔය වගුවත් ලියලා උදාහරණයක් ලියාගන්න මතක තියාගන්න බිටු 4 කාණ්ඩම තමයි BCD වල තියෙන්නේ. 4 ගොඩවල් තියෙන්න ඕන මේ. තේරුණා නේද? 4 ගොඩවල් විදිහට ආවේ නැත්තම් වැරදි. BCD තියෙන්න ඕන 4 ගොඩවල් විදිහට. හරි ලියා ගන්නකො ඒ ටික. අපි හොඳටම මතක තියාගන්න ඕන 10 පාදයේ සංඛ්‍යාවක් විතරයි
BCD කරන්න පුළුවන්. ඒක අනිවාර්යයි. තරුවක් දාලා පැත්තකින් ඕනනම් ලියලා තියාගන්න BCD බවට පරිවර්තනය කළ හැක්කේ 10 පාදයේ සංඛ්‍යා පමණි. තේරුණා නේද? වෙන මොන පාදයෙන් වාට දීලා BCD කරන්න කිව්වත් බෑ කියන්න බෑ. ඔයා හරවන්න ඕන. හැබැයි ඉස්සල්ලාම 10 පාදයට හරවගෙන ඉන්න ඕන. විභාගෙට කීප පාරක් මම දැකලා තියෙනවා. වාර විභාගවල එහෙම සංඛ්‍යාවක් දෙනවා. ගොඩක් වෙලාවට ශබ්දශමය සංඛ්‍යාවක් දෙනවා. ඔයාට දෙයි සමහර වෙලාවට 2B 16 මේක හරවන්න කියලා. ඉතින් ඔයාට මතක විදියට ඔයා ලියනවා 0.02 කියන්නේ 1.0යි B කියන්නේ 1.11 කියලා මෙහෙම ලියනවා. ලියලා ඉතින් මෙහෙම ලියන්න බෑ. මේ තියෙන්නේ 16 පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයට හරවලා. BCD කියන්නේ දෙකේ පාදයට හරවනවා නෙමෙයිනේ. BCD කියන්නේ කේත ක්‍රමය. එතකොට ඔය ඉස්සල්ලාම 16 පාදයේ සංඛ්‍යාව 10 පාදයට හරවලා ඊට පස්සේ 10 පාදයේ සංඛ්‍යාව හරවන්න ඕන BCD කේතයක් විදිහට. ඒක හොඳට මතක තියාගන්න. ලියලා ඉවර කරගන්න ඔය ටික. ඊළඟට අපිට ASCII ගැන කතා කරන්න පුළුවන්. දෙවෙනි කේත ක්‍රමය ASCII. American Standard Code for Information Interchange. ඔගොල්ලොන්ගේ අච්චුපොත බැලුවොත් අච්චුපොතේ පිටු අංක 100 109 ඉඳලා 109 110 111 සහ 112 කියන පිටුවල ASCII වගුව තියෙනවා. 109 110 111 112 පිටු 4ක ASCII වගුව තියෙනවා. පාඩම් කරගන්න ඕන. ඉතින් ASCII වගුව සාමාන්‍යයෙන් අපි වැඩක් කරනවා නම් ඉතින් ASCII වගුව එහෙම පාඩම් කරගන්න අමාරුයි. ඒකින්ද අපි මෙන්න මේ වගේ උපක්‍රමයක් පාවිච්චි කරනවා. ASCII කියලා කියන්නේ බිටු 7ක් පාවිච්චි කරලා 7 bit coding system එකක්. බිටු 7ක කේත ක්‍රමයක්. මේකෙදි බිටු 7ක් පාවිච්චි කරලා එකිනෙකට වෙනස් අනුලක්ෂණ 128ක් නිරූපණය කරන්න ASCII වලට පුළුවන්. කලින් පුරුවන් වුණේ ඉලක්කම් 10 විතරයි. දැන් මේ යටතේ අකුරු ඉලක්කම් සංකේත වගේ ಜಾති තියෙනවා. ඉතින් ASCII වගුව දිහා බැලුවොත් ඔයාලට ඒ සංකේත එහෙම අඳුර ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ASCII character මේ වගුවේ තියෙනවා. ඩෙසිමල් අගය 65 හොයාගන්න. 65 පටන් ගන්නවා 3 64 65 65 පටන් ගන්නවා ඉංග්‍රීසි ඒ අකුර කැපිටල්. එතකොට 65 ඉඳලා ඉදිරියට දශමයගේ 65 ඉඳලා ඉදිරියට 90 දක්වා ඒ තියෙන්නේ කැපිටල් ඉංග්‍රීසි අකුරු ටික. ඊළඟට ඩෙසිමල් 97 ඉඳලා සිම්පල් ඒ වලින් පටන් අරගෙන ඩෙසිමල් 122න් ඉවර වෙනවා සිම්පල් ඉසට්. ඒ ඇරෙන්න අපිට තව ඩෙසිමල් 48න් පටන් අරගෙන ඩෙසිමල් 57 වෙනකන් බිංදුවේ ඉඳලා 9 වෙනකන් ඉලක්කම් නිරූපණය කරන්න පුළුවන්. එතකොට ඔයා ඇත්තටම ASCII වගුවේදී මතක තියාගන්න ඕන දේවල් කීපයයි තියෙන්නේ. අත්‍යවශ්‍යම දේවල් ටික. එකක් තමයි දශමය ඩෙසිමල් 48 ඉඳලා කැරක්ටර් කියලා මම ගන්නම් චා කියලා ලියන්නම් බිංදුව. එතකොට 49 තමයි 1 විදිහට යනවා.
65 ඉඳලා කැපිටල් A එතකොට 66 තමයි කැපිටල් B. ඒ වගේම අපි තව දැක්කා ඒ වගුවේ සිම්පල් A අකුර පටන් අරන් තියෙනවා 97 ඉඳලා මේ 90 ඉඳලා 97 ඉඳලා එතකොට 97 කියලා කියන්නේ සිම්පල් A 98 කියන්නේ සිම්පල් B විදිහට තමයි යන්නේ. මෙන්න මේ ටික ඔයා මතක තියාගන්න. ආරම්භක කැරක්ටර් එක මතක තියාගත්තා නම් ඇති. එතකොට ඔයා ඇත්තටම මතක තියාගන්න ඕන හොඳටම 48 කියන්නේ බිඳුව, 65 කියන්නේ A, 97 කියන්නේ සිම්පල් A කියලා. එහෙම කියලා විභාගෙට ඇහුවොත් ඔයාගෙන් මෙහෙම අහයි. බෝල් කියන්න ASCII කෝඩ් එක මොකක්ද? බෝල් කියලා කියන්න ASCII කෝඩ් එක මොකක්ද? දැන් B කියන්නේ මොකක්ද? 66. A කියන්නේ මොකක්ද? 97. L මොකක්ද? දැන් 97 දන්නවනේ ඔයා. A B C D E F G H I J K L. ඒ කියන්නේ 12 වෙනි අකුර. එහෙනම් 97 98 99 100 101 2 3 4 5 6 7 8. L කියලා කියන්නේ 108. මේ L කියන්නේ 108. දැන් ASCII කෝඩ් එක අපි ලියන්නේ කොහමද? ද්විමය විදිහටයි ලියන්න ඕන. 66 ලියන්නේ 97 ලියන්නේ 108 108 ද්විමය විදිහට ලියන්නේ කොහොමද? 66 1යි බිඳුවයි බිඳුවයි 1යි බිඳුව මේ තමයි 66. 97 ලියන්නේ කොහොමද? 1යි 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 කොහොම 108 ලියන්නේ කොහොමද? 4යි 32යි 16යි 8යි 4යි 2යි 1. ආපහු 108 ලියන්නේ 1යි 1යි බිඳුවයි 1යි 1යි බිඳුවයි බිඳුව. දැන් මේ කෝඩ් එක මතක තියාගන්න හොඳට මේ කෝඩ් එක හතේ කාණ්ඩ වලින් බෙදිලා තියෙන්න ඕන. මේ කෝඩ් එක හතේ කාණ්ඩ වලින් බෙදිලා තියෙන්න ඕන. මොකද්ද මේ කේත වර්ගය? ASCII. පැහැදිලි නේද? ඔන්න ASCII උත්තරේ. මම පාට කරලා වෙන් කරේ ඒක අර හතේ ගොඩවල් වලින් යන්නේ බිටු 7ක කේත ක්‍රමය. එන ලියා ගන්න එක යටතේ ASCII අනු බිටු 7ක් භාවිතයෙන් එකිනෙකට වෙනස් අනු ලක්ෂණ 128ක් නිරූපණය කළ හැකි කේත ක්‍රමයකි. ඒ තුල ඉංග්‍රීසි අකුරු ඉලක්කම් සහ විශේෂිත සංකේත අන්තර්ගතව ඇත. වෙනම ඡේදකින් ලියන්න. බිඳුවේ සිට 128 දක්වා ඇති දශමය අගයන් අතුරින් 48 බිඳුව සඳහාත් 65 කැපිටල් A සඳහාත් 97 සිම්පල් A සඳහාත් වෙන් කර ඇත. පහත දැක්වෙන්නේ
බෝල් යන වචනය සඳහා ඇස්කි කේතය ලියා ඇති ආකාරයයි. ඒ උදාහරණ ඉක්මනට ලියා ගන්න මෙන්න මේක. බෝල්. ඊළඟ කේත ක්‍රමය අපි කියනවා EBCDIC කියලා. දැන් මේ ASCII වල තිබ්බ සමහර අඩුපාඩු හින්දා තමයි EBCDIC කියන කේත ක්‍රමය පාවිච්චි කරේ. ඒතර ඒ කේත ක්‍රමයේ යටතේ බිටු 8ක් පාවිච්චි කරලා එකිනෙකට වෙනස් අනුලක්ෂණ 256ක් නිරූපණය කරන්න පුළුවන් වුණා. ඒකෙදි මේ ඉංග්‍රීසි අකුරු වලට අමතරව ලතින් අකුරුත් එකතු කරන්න පුළුවන් වුණා කියලා කියනවා. මේකට කියනවා මේ 8-bit ASCII කියන නමිනුත් මේකට කියනවා. මේක IBM ලා නිර්මාණය කරපු එකක්. 8-bit ASCII කියලා කියනවා. ඇමරිකාවේ පාවිච්චි කරපු කේත ක්‍රමයක්. අපි ලියාගමු මෙහෙම EBCDIC යටතේ මෙය බිටු 8ක කේත ක්‍රමයක් වන අතර එකිනෙකට වෙනස් අනුලක්ෂණ 256ක් නිරූපණය කරන ලදී. මෙහිදී ඉංග්‍රීසි අක්ෂරවලට අමතරව ලතින් අක්ෂර භාවිත කරන ලදී. අන්තිම එක යුනිකේත යුනිකෝඩ්. යුනිකෝඩ් කියන්නේ බිට් 16ක් නැත්නම් ඊටත් වැඩියෙන් පාවිච්චි කරලා කේත නිර්මාණය කරන ක්‍රමයක්. ඒවෙන් සාමාන්‍යයෙන් අපිට ගණන් හදන්න එන්නේ නැහැ. අපිට ඔය BCD ASCII වලින් ආවොත් තමයි මේ ඒකෙදි තව අනුලක්ෂණ, ඒ කියන්නේ අතරම ලක්ෂ ගාණක් අනුලක්ෂණ නිරූපණය කරන්න පුළුවන්. ඉතින් මේ කාලේ වෙනකොට ලෝකේ තියෙන විවිධ භාෂා පරිගණකගත කරලා තියෙන්නේ අන්නේ හේතුව හින්දා, මේ යුනිකෝඩ් හින්දා. ඒතර යුනිකේත කියන එක පාවිච්චි කරලා සිංහල, ඉංග්‍රීසි, දෙමළ, තෙලිඟු, ජපන්, චීන වගේ ඒවා ඊට අමතරව දැන් ඔය අපි මැසේජ් යවන්න පාවිච්චි කරන විවිධ අර ඉමෝෂනල් අයිකන් අපි කියන්නේ hina මූණු ඒවා වුණත් අපිට යුනිකෝඩ් හරහා ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් යුනිකේත යටතේ ලියා ගන්න මෙය බිටු 16ක් හෝ වැඩි බිටු ගණනක් භාවිත කර විශාල අනුලක්ෂණ ප්‍රමාණයක් නිපදවා ගැනීම සඳහා භාවිත කරයි. යුනිකෝඩ් භාවිතය නිසා, යුනිකේත භාවිතය නිසා විවිධ භාෂාවල අනුලක්ෂණ මෙන්ම විවිධ සංකේතද පරිගණකවලට හඳුනා ගැනීමට හැකි වේ.